ආයුබෝවන් ළමයි අපි දැන් සූදානම් වෙන්නේ 35 වෙනි එපිසෝඩ් එක සාකච්ඡා කරන්න. මේ 35 වෙනි එපිසෝඩ් එකෙන් සාකච්ඡා කරන්නේ අපි දැන් විධානගත ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ගැටලු විසඳ ගන්නා සැලසුම් ක්‍රමය පිළිබඳව. එතකොට මේ සැලසුම් ක්‍රමය එහෙම නැත්නම් මධ්‍යගත සැලසුම් ක්‍රමය කියන නම් වලින් මේක හඳුන්වනවා. එහෙනම් විධානගත ආර්ථිකයක් කුමක් කොපමණ නිපදවනවද කෙසේ නිපදවනවද කා සඳහා නිපදවනවද කියන ගැටලු තුන විසඳගන්නේ කොහොමද කියන එක ඔයාට මේ වීඩියෝ එකෙන් මේ එපිසෝඩ් එකෙන් උගන්වන්න සූදානම් වෙනවා. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනි මේ කොටසට අදාළ නිබන්ධනය ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. එහෙනම් මුලින්ම ඔබ කරන්න ඕනි එන්න ඇප් එකට. ඇප් එකේ තියෙනවා ළමයි lesson 1 එකේ 1.3 ආර්ථික පද්ධති කොටසට එන්න. අපි දැන් ඉන්නේ ආර්ථික පද්ධති කොටසේ. ආර්ථික පද්ධති වල එපිසෝඩ් 35 වෙනි එපිසෝඩ් එකට එන්න. 35 වෙනි එපිසෝඩ් එකේ අපි සාකච්ඡා කරන්නේ මධ්‍යගත සැලසුම් ක්‍රමය. මේකට අදාළ ටියුට් එක තියෙනවා ළමයි PDF කරලා සම්පූර්ණ තියෙනවා පිටු අංක 6 දක්වා පිටු 6කින් යුක්ත නිබන්ධනයක්. මේක ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගෙන ඔබ මේ වීඩියෝ එක බලන්න සූදානම් වෙන්න. රයිට්. එහෙනම් අපි සූදානම් වෙන්නේ මේ මධ්‍යගත සැලසුම් ක්‍රමය සාකච්ඡා කරන්න. රයිට්. ළමයි අපි බලමු බෝඩ් එක දිහා. මොකද්ද මධ්‍යගත සැලසුම් ක්‍රමය කියන්නේ? ළමයි මේ සමාජවාදී ආර්ථිකයේ එහෙම නැත්නම් විධානගත ආර්ථිකයේ මේ මූලික ආර්ථික ගැටලු විසඳ ගන්න මධ්‍යගත සැලසුම් ක්‍රමය ගැන ඉගෙන ගන්න කලින් මේ සමාජවාදී ආර්ථිකයක දේශපාලනික ව්‍යුහය ඔබට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕනේ. මම පොඩ්ඩක් ඔබට මෙන්න මේ කතා කරන්න හදන්නේ ළමයි විධානගත ආර්ථිකයක එහෙම නැත්නම් සමාජවාදී ආර්ථිකයක දේශපාලනික ව්‍යුහය. සාමාන්‍ය රට ඇතුලේ තියෙන දේශපාලනික ව්‍යුහය. පැහැදිලි ළමයි අපි ගත්තොත් මෙන්න මේ උඩම ඉන්නේ මේ ඉන්නේ රටේ විධානගත ආර්ථිකයක සමාජවාදී ආර්ථිකයක මේ ඉන්නේ මහජනතාව. මේ ඉන්නේ කවුද? මහජනතාව. ළමයි ඕනිම රටක මහජනතාව ඉන්නවා. මහජනතාව මොකද කරන්නේ? සාමාන්‍ය ලංකාව ගත්තොත් ලංකාවේ මිනිස්සු හැමෝටම රට පාලනය කරන්න බෑනේ. මම මේ දේශපාලනික ව්‍යුහය කතා කරන්නේ රටේ සමාජවාදී ආර්ථිකයේ. දැන් ලංකාව වුණොත් ලංකාවේ සියලුම දෙනාට ඉන්න හැම මිනිස්සෙටම රට පාලනය කරන්න බෑනේ. එතකොට අපි ඡන්දෙන් පත් කරගන්නවා යම්කිසි වෙනම පිරිසක්. අපි ඡන්දෙ දීලා පාර්ලිමේන්තුව යවනවා 225. අන්න ඒ කට්ටියනේ රට පාලනය කරන්නේ. පැහැදිලිද? අන්න එයාගේ සමාජවාදී ආර්ථිකයක් ගත්තොත් විවිධ රටවල් වල විවිධ දේශපාලන පක්ෂ තියෙනවා. දැන් ලංකාවේ නම් ළමයි දේශපාලන පක්ෂ ගොඩක් තියෙනවා. මහ ගොඩක් තියෙනවා. එතකොට එකක් දෙකක් නෙමෙයි. සමහර රටවල් වල එක පක්ෂයයි තනි පක්ෂ ක්‍රමයක් තියෙන රටවල් තියෙනවා. සමහර ඒවා ද්විපක්ෂ ක්‍රමයක් තියෙනවා. ප්‍රධාන පක්ෂ දෙකක් විතරක් දේශපාලනය කරන රටවල් තියෙනවා. බහුපක්ෂ ක්‍රමයක් තියෙන රටවල් තියෙනවා. ඒතර ඔය වගේ සමාජවාදී ආර්ථිකයක් ගත්තොත් තමයි සමාජවාදී ආර්ථිකයක තියෙන්නේ රටේ මහජනතාව සියලුම දෙනා නියෝජනය කරන එක දේශපාලන පක්ෂයක් තියෙනවා. අන්න ඒ පක්ෂයට අපි කියනවා කොමියුනිස්ට් පක්ෂය කියලා. කොමියුනිස්ට් පක්ෂය. මේ දේශපාලනික ආකෘතිය මම පැහැදිලි කරන්නේ. මේ කොමියුනිස්ට් පක්ෂය තමයි රට පාලනය කරන ප්‍රධාන පක්ෂය. සමාජවාදී රටවල් වල තියෙන කොමියුනිස්ට් පක්ෂය කියන්නේ සමාජවාදී රටවල් වල තියෙන මේ ප්‍රධාන පක්ෂය. ඒතකොට රටේ මහජනතාව අයිති ප්‍රධාන පක්ෂය මහජනතාව ඡන්දය දෙන ප්‍රධාන පක්ෂය මේ කොමියුනිස්ට් පක්ෂය කියන්නේ. රයිට්. මේ කොමියුනිස්ට් පක්ෂය තුළ එන්නවා රට පාලනය කරන
ලංකාවේ හරියට පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවනේ 225ක්. අන්න ඒ වගේ රට පාලනය කරන විවිධ නිලධාරීන්. අන්න ඒ කට්ටිය තමයි අපි කියන්නේ ළමයි මධ්‍යම කාරක සභාව. මධ්‍යම කාරක සභාව. හරියට මධ්‍යම කාරක සභාව කියලා කියන්නේ මේ පක්ෂය තුල රට පාලනය කරන රටේ දේශපාලන තීන්දුව තීරණ ගන්න පාර්ලිමේන්තුව වගේ තමයි මේක. එතකොට මෙන්න මේ මධ්‍යම කාරක සභාව ඇතුලේ ඉන්නේ ඒ පක්ෂය ඇතුලේ ඉන්න උගත් බුද්ධිමත් පිරිස. රට පාලනය කරන්න දැනුම තියෙන විවිධ ශේෂ්ත්‍රවල ඉන්න. හරි මේකේ ඉන්න ගොඩක් අය. කර වෛද්‍යවරු, හරි ගණකාධිකාරීවරු, ඉංජිනේරුවරු ඒ කට්ටියත් මේක ඇතුලේ ඉන්න. මොකද මේ පක්ෂය ඇතුලේ ඉන්න මේ රටේ ඉන්න උගත් බුද්ධිමත් පිරිසක් මේ මධ්‍යම කාරක සභාව ඇතුලේ ඉන්නේ. මේ මධ්‍යම කාරක සභාව යටතේ ඉන්නවා රටේ මූලික ආර්ථික ගැටලු වලට සැලසුම් සකස් කරන විද්වත් මණ්ඩලයක්. ඒකට අපි කියන ඒ කට්ටියට මධ්‍යගත සැලසුම් මණ්ඩලය. මධ්‍යගත සැලසුම් මණ්ඩලය. මෙන්න මේ මධ්‍යගත සැලසුම් මණ්ඩලය කියලා කියන්නේ ළමයි මූලික ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සකස් කරන මණ්ඩලය. මේ ආර්ථිකයේ තුල ඉන්න එහෙනම් අපි උඩටම ගියොත් මහජනතාවය ඉන්නවා. මහජනතාව නියෝජනය කරන්නේ කොමියුනිස්ට් පක්ෂය සමාජවාදී ආර්ථිකයක. මේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළේ ඉන්නවා මධ්‍යම කාරක සභාව. ඒ කට්ටිය තමයි රටේ දේශපාලනික නියෝජිතයෝ ඉන්නේ. හරියට නිකන් පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය වගේ. ඒකේ ඒ කට්ටියගෙන් මූලික ආර්ථික ගැටලු මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳන්න සැලසුම් සකස් කරන මණ්ඩලය තමයි මධ්‍යගත සැලසුම් අධිකාරිය කියලා කියන්නේ. ඒතර මේක ඇතුළේ විවිධ දැන් ගොවි සමිතිවල ඉන්න නායකයෝ. එතකොට විවිධ කර්මාන්තාංශවල, අධ්‍යාපනාංශවල විවිධාකාර සෑම අංශයකම ඉන්න ඉහළ නිලධාරීන් තමයි මෙන්න මේ මධ්‍යගත සැලසුම් අධිකාරියේ මධ්‍යගත සැලසුම් මණ්ඩලය ඇතුළේ ඉන්නේ. එතකොට මෙන්න මේ කට්ටිය තමයි ආර්ථිකයට මොනව සකස් කරන්නේද ළමයි? සැලසුම් සකස් කරන්නේ. මම පස්සේ මකාන්නම් දැනට මෙහෙම ගන්නම්. සාමාන්‍යයෙන් මෙන්න මේ සමාජවාදී ආර්ථිකයක විධානගත ආර්ථිකයක සැලසුම් තමයි වැඩිපුර තියෙන්නේ. මේ සැලසුම් කියන්නේ ආවට ගියාට දැන් අද මෙහෙමනේ. අද සමහරට අද ඉන්න අධ්‍යාපන ඇමති නෙමෙයි සමහරට තව හතියක් දෙකක් යනකොට ඉන්නේ තව මොකෙක් හරි අධ්‍යාපන ඇමති කෙනෙක් මාරු කරලා දානවා. සමහරට රටේ නායකයට හිතුණු මේ ඇමති හරියන්නේ නැහැ මට මං කියන විදිහට පාලනය කරන්න බෑ කියලා තව එකෙක් ගහලා දානවා. පැහැදිලිද? ඒක අපිට කෘෂිකාර්මික ඇමති කියලා. ඒ මනුස්සයා සමහරලාට ඒ මනුස්සයාට අවුරුදු 5 ඇතුළේවත් ඒ අමාත්‍යාංශය එක දිගට කරන්න බෑ. සමහරලාට වෙන අමාත්‍යාංශයක් ඒ මනුස්සයාට දෙනවා. දැන් මෙහෙම නෑ සමාජවාදී ආකෘතිය තුල විධානගත ආර්ථිකයක් ඇතුලේ මෙහෙම නෑ. දේශපාලනික ව්‍යුහය තුල අපි හිතමු රටේ කෘෂිකාර්මික ඇමති කෙනෙක් පත් කරගත්තා කියලා. ඒ කෘෂිකාර්මික ඇමතිට ඒ පිළිබඳ හොඳ දැනුමක් තියෙන හොඳ අවබෝධයක් තියෙන හොඳ අත්දැකීමක් තියෙන කෙනෙක් තමයි ඒ අංශයට පත් කරන්නේ. ඒතර ඒ මනුස්සයාට ඕනි විදිහට ඒ මනුස්සයාට වැඩ කරන්න බෑ. දැන් වර්තමාන තුල වෙලා තියෙන රට ඇතුලේ මොකද්ද? ඇමතිට අමාත්‍යාංශ හම්බෙච්ච ගමන් ඇමතිට ඕනි මනුස්සයා ලේකම්ට දා ගන්නවා. ඇමතිට ඕනි ටික ලේකම් හරහා කරගන්නවා. එහෙම නෙමෙයි රට පාලනය වෙන්න ඕන. ලේකම් කෙනෙක් ඉන්නවා නම් ඕනිම අමාත්‍යාංශයක අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, කෘෂිකාර්මික අමාත්‍යාංශ ඕනි අමාත්‍යාංශයක ලේකම් කෙනෙක් ඉන්නවා නම් ඒ ලේකම් කියන්නේ ඒ ශාස්ත්‍රය පිළිබඳ හොඳ දැනුම පුළුල් විඥානයක් තියෙන මිනිස්සෙක්. ඒ මිනිස්සයා කියන සැලසුම්, ඒ මිනිස්සයාට ගේන ඒ මිනිස්සයාගේ අදහස්, ඒ මිනිස්සයාගේ සැලසුම් ටික ක්‍රියාත්මක කරන්න තමයි ඇමතිවරයා පත් වෙන්න ඕනේ. මොකද දේශපාලනිකව පත් වෙන මිනිස්සයා අර නිලධාරියාගේ සැලසුම් ටික ක්‍රියාත්මක කරන්න ඕනේ.
එහෙම වුණොත් විතරයි සැලසුම් හරියට ක්‍රියාත්මක වෙන්නේ. මේ ලංකාවේ දැන් මේ තියෙන පවතින ක්‍රමය තුල ඇමතිට ඕන විදිහට ලේකම් හසුරුවලා වැඩක් නැහැ. ලේකම්ට අවශ්‍ය විදිහට ඒ සැලසුම් ක්‍රියාවට නංවන්න ඇමති වැඩ කරන්න ඕන. අන්න ඒක තමයි සැලසුම් ක්‍රමයේ තියෙන සාර්ථකත්වය. මොකද සැලසුම් ක්‍රමේදී මෙන්න මේ මධ්‍යගත සැලසුම් අධිකාරිය නැත්නම් මධ්‍යගත සැලසුම් මණ්ඩලය හදනවා ආර්ථිකයට සැලැස්මක්. මේක අද්දට හෙටට හදන ඒවා නෙමෙයි. අවුරුදු 15කට 20කට 25කට ගහන සැලැස්මක්. දැන් අපි උදාහරණයක් හැටියට මෙහෙම ගමුකෝ සැලැස්මක්. ළමයි මේ තියෙන්නේ කෘෂිකාර්මික අංශය මේ තියෙන්නේ කාර්මික අංශය රයිට් මෙන්න දෙනවා ටාකට් ටික සැලැස්ම හදනවා මේගොල්ලෝ සැලසුම් මණ්ඩලය තමයි මේක හදන්නේ මේ තියෙන්නේ 2025 වෙනකොට සැලැස්ම මේ තියෙන්නේ 2030 වෙනකොට සැලැස්ම මේ තියෙන්නේ 2035 වෙනකොට සැලැස්ම මේ තියෙන්නේ 2040 වෙනකොට සැලැස්ම ඔන්න ඔය විදිහට මොනා කරනවද අවුරුදු 15කට 20කට 25කට 30කට ගහන සැලැස්මක් කවුද ගහන්නේ කවුද ඒ සැලැස්ම ගහන්නේ මධ්‍යගත සැලසුම් මණ්ඩලය පැහැදිලිද එතකොට කෘෂිකර්මාන්තයට අදාළව අපි හිතමු කෘෂිකර්මාන්තය තුළ කෘෂි නිමැවුම මෙට්‍රික් ටොන් දැනට තියෙන්නේ අද වෙනකොට තියෙන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂයයි කියලා එහෙනම් 2020 දී ටාගට් එක මෙට්‍රික් ටොන් 1,50,000යි 2025 දී ටාගට් එක මෙන්න සැලැස්ම කෘෂිකාර්මික අමාත්‍යාංශයට දෙනවා සැලැස්මක් හදනවා මධ්‍යගත සැලසුම් මණ්ඩලය 2025 දී සහ මෙට්‍රික් ටොන් 1,50,000කට යන්න ඕනේ 2030 වෙනකොට මෙට්‍රික් ටොන් 1,75,000කට යන්න ඕනේ 2035 වෙනකොට මෙට්‍රික් ටොන් 2,00,000කට යන්න ඕනේ 2040 වෙනකොට මෙට්‍රික් ටොන් 2,50,000කට යන්න ඕනේ. අන්න එහෙම සැලැස්මක් හදනවා. කාර්මිකාංශයට අපි තුමු කර්මාංශාංශය නිමැවුම බිලියන වලින් බිලියන් 1000ක් නම් තියෙන්නේ. එයාගේ නිමැවුම බිලියන් 1,200යි ටාගට් එක 2025. බිලියන් 1,600යි ටාගට් එක 2030 දී. බිලියන් 2,000යි ටාගට් එක 35 වෙනකොට 2040 වෙනකොට බිලියන් 2,500යි ටාගට් එක. මෙන්න සැලැස්ම. මේ සැලැස්ම හදන්නේ මධ්‍යගත සැලසුම් මණ්ඩලය. එයා ඒ සැලැස්ම හදනවා මේ කෘෂිකාර්මික අංශයට, කාර්මික අංශයට, අධ්‍යාපන අංශයට, සෞඛ්‍ය අංශයට ඒ විදිහට සැලසුම් සකස් කරනවා මධ්‍යගත සැලසුම් මණ්ඩලය නැත්නම් අධිකාරිය. ඒ හදන සැලැස්ම ළමයි ඒ ඇමතිවරයා හරහා ක්‍රියාත්මක කරන. එහෙනම් මධ්‍යගත සැලසුම් මණ්ඩලයේ යටතේ තමයි ඉන්නේ ළමයි මොන මණ්ඩලයේද? මොන මණ්ඩලයේද? ඇමති මණ්ඩලය. බලන්න බෝඩ් එක දිහා මොන මණ්ඩලයේද? ඇමති මණ්ඩලය. මෙන්න මේ ඇමති මණ්ඩලය මොකද්ද කරන්නේ? ළමයි මධ්‍යගත සැලසුම් අධිකාරිය මණ්ඩලයේ හදන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ ඇමති මණ්ඩලය. ඒකයි මම කියන්නේ ඇමතිට ඕනි විදිහට පුළුවන් ද ළමයි කටයුතු කරන්න බෑ ඇමති කරන්න ඕනි අරගොල්ලෝ දෙන සැලැස්ම ඒ අංශයට දෙන සැලැස්ම ඇමති ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙනම් මෙන්න ඉන්නවා ඇමති මණ්ඩලේ. ඇමති මණ්ඩලේ ළමයි ඔන්න මම ගන්නම් කෘෂිකාර්මික ඇමති. කෘෂිකාර්මික ඇමති. මෙන්න මේ කෘෂිකාර්මික ඇමතිට දෙනවා ළමයි රටේ තියෙන සියලුම මොන ව්‍යාපාරද? කෘෂි ව්‍යාපාර ටික දීලා එයාට කියනවා මොනවා කරන්නද? එයාට කියනවා මොනවා කරන්නද? එයාට එන්නේ කෘෂි ව්‍යාපාර ටික බාර දීලා කියනවා ඔයා කෘෂි අංශේ සැලැස්මට යන්න. ඔයාට මෙන්න කෘෂිකාර්මික ඇමති විදිහට ඔයාට දෙනවා කෘෂි ව්‍යාපාර ටික. මේවා පාලනය කරගන්න. හරි මේවා හසුරුවන්න. එතකොට ඔයා කරන්න ඕනි මෙන්න මේ කෘෂිකාර්මික අංශේ සැලැස්මට ඔයා 2025 වෙනකොට අන්න අතන්ට යන්න ඕනේ. 2030 වෙනකොට මේ සැලැස්මට යන්න ඕනේ. 35 වෙනකොට මේ ගානට යන්න ඕනේ. ඔය විදිහට ඉන්නවා අපි තුමු කාර්මික ඇමති. කාර්මික ඇමති නැත්තම් කර්මාන්ත ඇමති. කර්මාන්ත ඇමතිට දෙනවා ළමයි කර්මාන්ත සැලැස්ම දීලා සියලු කාර්මික අංශයේ ව්‍යාපාර ටික
පාලනය කරන්න හසුරවන්න බලය දීලා මෙන්න මේ කර්මාන්ත අංශේ කාර්මික ඇමතිට අර සැලැස්ම ක්‍රියාත්මක කරන්න කියනවා. පැහැදිලි? එහෙනම් බලන්න මේක දිහා රටේ මහජනතාව ඉන්නවා. මහජනතාව නියෝජනය කරන එක පක්ෂය කොමියුනිස්ට් පක්ෂය. කොමියුනිස්ට් පක්ෂයේ ඉන්න මධ්‍යම කාරක සභාව ඒගොල්ලෝ තමයි ආර්ථික හසුරුවන අපි කියන්නේ පාර්ලිමේන්තුව වගේ කියන්නේ කට්ටිය. ඊට පස්සේ ඒක ඇතුලේ ඉන්නවා මධ්‍යගත සැලසුම් මණ්ඩලය කියන්නේ රටේ මූලික ආර්ථික ගැටලු වලට සැලසුම් විසඳුම් සකස් කරන මණ්ඩලය. ඒ කට්ටිය තමයි සැලසුම් ගහන්නේ. කෘෂි භාණ්ඩ මෙච්චර, කාර්මික භාණ්ඩ මෙච්චරයි, සෞඛ්‍ය අංශය මෙන්න මෙහෙම එන්න ඕනි, අධ්‍යාපන අංශය මෙහෙම එන්න ඕනි. අන්නේ සැලැස්ම දෙනවා ඇමති මණ්ඩලයට. ඉතින් ඇමති සමාජවාදී ආර්ථිකයක ඇමති කෙනෙක් කියන්නේ ළමයි ඇත්තටම හොරකම් කරන්න බෑ. හරිද? සමාජවාදී ආර්ථිකයක විධානගත ආර්ථිකයක ඇමති කෙනෙක්ට හොරකම් කරන්න බෑ. වැඩ නොකර ඉන්න බෑ. බැරලා හරි. දැන් මේ සැලැස්ම දුන්නාම මෙයා මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඕනි මෙයා මේ ඇමති විදිහට. අපි හිතමු මෙන්න බලන්න මෙතනට එනවා. අපි හිතමු කෘෂිකාර්මික අංශයේ සැලැස්ම කෘෂිකාර්මික ඇමතිට දීලා 2025 වෙනකොට කෘෂිකාර්මික ඇමතිට මෙතනට යන්න බැයි නම් මොකද කරන්නේ? වෙන මිනිස්සුන්ට මේක දෙනවා කරන්න. බැයි නම් නිකන් ඉන්න ඕනේ. පැහැදිලිද? මතක තියාගන්න ළමයි මේ ආර්ථිකය විධානගත ආර්ථිකය ඇත්තටම නීති රීති වලින් ශක්තිමත්. හැබැයි ඉතින් ටිකක් ක්‍රියාවට නංවන්න අමාරුයි සැලසුම්. ලේසි පහසු නෑ. පැහැදිලිද? ඒතකොට මෙන්න මේ විදිහේ සැලැස්මක් තමයි හදන්නේ අරගොල්ලෝ. ඒ සැලැස්ම තමයි ක්‍රියාත්මක කරන්නේ ආර්ථිකය තුළ. right? ගොඩක් වෙලාවට සමහර ඔය සමාජවාදී ආකෘතිය පාවිච්චි කරපු සමාජවාදී රටවල් හැම එකම මේ ක්‍රමයේ තිබ්බා. හොරකම් කරන්න බෑ. right? මිනිස්සු වැඩ කරන්න ඕනි. ඇමතිලා වුණත් එහෙමයි. දැන් එහෙම නෑනේ. ඇමතිට ඕනි විදියට සේරම ටික වෙන්නේ. හරි? දැන් මේ ක්‍රමයේ වෙනස් වෙනවා නම් හොඳයි. ලේකම්ට අවශ්‍ය විදිහට ලේකම් කළ යුතු කාර්යයන් ටික ඇමති හරහා කරනවා නම් මේව වෙන්නේ නැහැ. රට මේ විදිහට යනවා. මොකද දීර්ඝ කාලීන සැලසුම් තියෙන්නේ. ආවට ගියාට ලේසියට හදන්නේ නැහැ එහෙම. හරි. ඒගොල්ලෝ මොනවාද ඒ කරා සැලසුමකට අනුව කරන්නේ. ඒක තමයි වැදගත් දේ. මේකනේ සැලසුම් ක්‍රමය කියන්නේ. රයිට් අපි බලමු එහෙනම් මධ්‍යගත සැලසුම් මණ්ඩලයේ මධ්‍යගත සැලසුම් අධිකාරිය හදන ක්‍රමවේදය මූලික ආර්ථික ගැටලු විසඳන. පැහැදිලි? රයිට් එන්න බලන්න. මොකද්ද පළවෙනි ආර්ථික ගැටලුව? කුමක් කොපමණ නිපදවන වාද. ළමයි මේ විධානගත ආර්ථිකයක සමාජවාදී ආර්ථිකයක කුමක් කොපමණ නිපදවනවාද කියන ගැටලුව විසඳගන්නේ කොහොමද? ඒතර මේකෙදි රජයේ අරමුණ මොකක්ද? රජයේ අරමුණ තමයි ළමයි සාධාරණ සමාජ ක්‍රමයක් බිහි කරන එක. හැම කුටුම්බයකම ජීවන තත්ත්වය ඉහළ නංවන එක. එතකොට එතනදී ඒගොල්ලෝ මොකද කරන්නේ? අංක 1 මෙන්න බලන්න. අංක 1 ඒගොල්ලෝ මොනවා කරනවද ළමයි? පළවෙනි එක. පළවෙනි එක තමයි ඒගොල්ලෝ අරගොල්ලන්ගේ අඩුපාඩු ටික නිවැරදි කරන්න අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩිපුර නිපදවීමට වැඩි සම්පත් ප්‍රමාණයක් වෙන් කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩියෙන් හදන්න වැඩිපුර සම්පත් වෙන් කරනවා. 2 සුඛෝපභෝගී භාණ්ඩ අඩුවෙන් නිපදවීමට අඩුවෙන් සම්පත් වෙන් කරනවා. මේ පළමු ආර්ථික ගැටලුව විධානගත ආර්ථිකයක් විසඳන්නේ එහෙමයි. අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩිපුර හදන්න වැඩිපුර සම්පත් වෙන් කරනවා. සුඛෝපභෝගී භාණ්ඩ අඩුවෙන් හදන්න අඩුවෙන් සම්පත් වෙන් කරනවා. ඊළඟට ළමයි අරගොල්ලෝ හදපු නැති මොනවද? පොදු හා සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත් තරම් නිපදවීමට සම්පත් වෙන් කරයි. පැහැදිලි? එහෙනම් කියන්න බලන්න විධානගත ආර්ථිකයක් පළමු ආර්ථික ගැටලුව කුමක් කොපමණ නිපදවනවාද කියන එක විසඳගන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ අරමුණ තමයි සෑම කුටුම්බයකටම යහපත් ජීවන තත්ත්වයක් උදා කර දෙන එක. ඒ සඳහා ඒගොල්ලෝ මොකද කරන්නේ? අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩිපුර හදන. ඒ කියන්නේ හාල්, සීනි, දේගොල්ල, පොල්,
මිනිස්සු කන බොන තුන් වේලම කාලා බීලා ඉන්න පරිප්පු අන්න ඒ වගේ දේවල් වැඩිපුර හදන්න වැඩියෙන් සම්පත්යෙන් කරනවා. මොකද ජීවන තත්ත්වය පවත්වාගෙන යන්නේ බෑ. සාධාරණ සමාජයක් බිහි වෙනකොට හැම මිනිස්සෙම කාලා බීලා ඉන්න එපා තුන් වේලම. දෙක සුඛෝපභෝගී භාණ්ඩ අඩුවෙන් නිපදවන්නේ ඒවට අඩුවෙන් සම්පත්යෙන් කරනවා. අදි සුඛෝපභෝගී මෝටර රථ ඔය සාරිය නම්මන විවිධ මේ විලාසිතා ආදී තියෙන දුම් පැලඳුම් සුඛෝපභෝගී ගණයට වැටෙන භාණ්ඩ අඩුවෙන් හදනවා. පැහැදිලිද? පොදු හා සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත් තරම් හදනවා කියන්නේ මොනවද? නිදහස් අධ්‍යාපනය, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, මේවා තමයි සුබ සාධන භාණ්ඩ. පොදු භාණ්ඩ කියන්නේ ජාතික ආරක්ෂා ප්‍රදීපාගාර වගේ. මොකද මම කියන්නේ ඇමරිකාව වගේ බොහෝ දියුණු ධනවාදී වෙළඳපොළ ආර්ථික තියෙනවා. ඒ ආර්ථිකවල ළමයි නිකන් උගන්නන ඉස්කෝල නැහැ. නිකන් බේත් දෙන ඉස්පිරිතාල නැහැ. මොකද සේරම සල්ලි වලට. ඒක තමයි හැටි පෞද්ගලික අංශය ආර්ථිකය කරනවා කියන්නේ සල්ලි නැතුව ඒක පුංචි දෙයක්වත් නිකන් දෙන්නේ නැහැ. නමුත් රජය ඉන්නකොට විධානගත ආර්ථිකයක රජය ඉන්නවා කියන්නේ මොනවා වෙනවද? රජය මේව නොමිලේ දෙනවා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේරම තියෙනවා. පැහැදිලිද? නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේරම තියෙනවා. ඒක තමයි සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත් තරම් හදනවා කියන්නේ. දුප්පත් මිනිස්සුන්ට පාසල් යවන්න, ඒගොල්ලන්ගේ ළමයින්ව පාසල් යවන්න, ඉන්ටර්නැෂනල් ස්කූල් වල යවන්න වත්කමක් නැහැනේ. සාමාන්‍ය පාසලක යවන්න. අද ලංකාවේ සමස්ත ජනගහනයෙන් 100ට පොඩි ප්‍රමාණයයි ඉන්ටර්නැෂනල් ස්කූල් වල යවන්නේ. සල්ලි දීලා. තනික යවන්නේ සාමාන්‍ය රජයේ පාසල් වල. මොකද සුබ සාධන භාණ්ඩ අවශ්‍ය මිනිස්සු ඉන්න ප්‍රමාණවත් තරම් දෙන්න ඕනි. ඒක රජය කරන්න ඕනි. විධානගත ආර්ථිකවල ඒ අඩුපාඩු හදනවා. ඊළඟට නිදහස් සෞඛ්‍ය. එතකොට මිනිස්සුන්ට මැරෙන්න දෙන්න බෑනේ සල්ලි නැහැ කියලා. ලෙඩක් දුකක් හැදුනහම බේත් ගන්න ඉස්පිරිතාල වල ඒ පහසුකම් ටික හදන්නේ නිදහස් සෞඛ්‍ය. ડોක්ටර්ස්ලාට ගෙවලා නර්ස්ලාට ගෙවලා ඉස්පිරිතාල හදලා මොනවද මේ කරන්නේ? සමස්ත ජනතාවටම නිදහස් සෞඛ්‍ය ලබා දෙන්න. ඉතින් මේවා අඩුපාඩු හදලා නිවැරදි කරලා මෙන්න මේ විධානගත ආර්ථිකයේ පළමු ආර්ථික ගැටලුව විසඳනවා. පැහැදිලි? මෙන්න පළවෙනි එක. අංක 2 කෙසේ නිපදවනවාද? ළමයි කෙසේ නිපදවනවාද කියද්දී භාණ්ඩ නිපදවන්නේ කොහොමද? මොන ශිල්ප ක්‍රමයේ දාලාද භාණ්ඩ හදන්නේ කියලා නේද අහන්නේ. ළමයි කෙසේ නිපදවනවාද කියන ගැටලුවට විධානගත ආර්ථිකයක් දෙන උත්තරේ රටේ සමස්ත ජනගහනය දිහා බලලා රටේ සමස්ත ශ්‍රම බලකාය දිහා බලලා ළමයි අඩු වියදම් ශිල්ප ක්‍රමය ගැන හිතන්නේ නැහැ. සමහර වෙලාවට ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමයට වඩා ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය ලාභ වෙන්න පුළුවන්. වියදම් අඩු වෙන්න පුළුවන්. නමුත් රටේ සමස්ත ජනගහනයෙන් වැඩි ප්‍රමාණයකට රස්සාවල් නැත්නම් රටේ මිනිස්සුන්ට රස්සාවක් දෙන අරමුණින් කොච්චර වියදම් වැඩි වුණත් කොච්චර පිරිවැය වැඩි වුණත් ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය පාවිච්චි කරනවා. එහෙනම් මම අදහසක් දෙන්නම්. රටට ගැළපෙන රටේ සියලු සම්පත් පූර්ණ සේවා නියුක්ත කළ හැකි රටට ගැළපෙන ශිල්ප ක්‍රමය තෝරා ගනි. පැහැදිලි? ඒක මම මෙතන ලියන්න. රටේ සියලු සම්පත් පූර්ණ සේවා නියුක්ත කළ හැකි රටට ගැළපෙන ශිල්ප ක්‍රමය මොනවා කරගනිද? තෝරා ගනි. පැහැදිලි? මේ තමයි දෙවෙනි ආර්ථික ගැටලුව විසඳ ගන්න ආකාරය. ළමයි එහෙනම් අපි බලමු විධානගත ආර්ථිකයක් තුන්වෙනි ආර්ථික ගැටලුව. මොකක්ද තුන්වෙනි ආර්ථික ගැටලුව? කා සඳහා නිපදවන වාද කියන ආර්ථික ගැටලුව විසඳාගන්නේ කෙසේද කියලා. කා සඳහා නිපදවනවාද කියන්නේ නිපදවපු භාණ්ඩ ටික මිනිස්සුන්ට බෙදලා දෙන්නේ කොහොමද? ළමයි ඇත්තටම කුටුම්බවල අරමුණ රජයේ අරමුණ තමයි හැම මිනිස්සෙක්ම තුන් වේල කාලා ජීවත් වෙලා ඉන්න පුළුවන් පරිසරයක් රට ඇතුලේ හදන එක. ඒක තමයි විධානගත ආර්ථිකයක අරමුණ. එහෙනම් මෙන්න වචනේ මම ලියන්න. සෑම කුටුම්බයකම
අවම ජීවන මට්ටම සහතික වන පරිදි ඒ කියන්නේ හැම පවුලකම අවම ජීවන මට්ටම සහතික වෙන විදිහට ඒ කියන්නේ තුන් වේල කාලා ජීවත් වෙලා ඉන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන විදිහට තුන් වේල කාලා ජීවත් වෙලා ඉන්න පුළුවන් මට්ටමක් ඇති වෙන විදිහට ඒගොල්ලෝ සැලසුම් දෙකක් සකස් කරනවා. පැහැදිලිද? එක මිල සැලැස්ම අංක 2 වැටුප් සැලැස්ම. ඒ කියන්නේ සමාජවාදී විධානගත ආර්ථිකය තුල අරමුණ මිනිස්සුන්ට තුන් වේලම කාලා ජීවත් වෙලා ඉන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන එකනේ. හැම මිනිස්සෙටම තුන් වේල කාලා ජීවත් වෙලා ඉන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන එකනේ. එතකොට එතනදී මිල සැලැස්මයි වැටුප් සැලැස්මයි කියලා දෙකක් හදන්නේ දුප්පත් මිනිස්සුන්ට දුප්පත්කම නැති කරලා ඒ මිනිස්සුන්ගේ ආදායම් මට්ටම ඉහළ යන්න. දැන් මිල සැලැස්ම කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන් අවම මට්ටමක පවත්වගෙන යන විදිහට මිල සැලැස්මක් රජය සකස් කරනවා. right? හාල් කිලෝ එක රුපියල් 100ට පරිප්පු, සීනි, තේකොළ, අල, ලූණු. පැහැදිලිද? අන්න ඔය වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල පිටි ඒ වගේ දේවල් වල මිල ගණන් අඩු මට්ටමක තියාගෙන මිනිස්සුන්ට දැන් මිනිස්සු හැමදාම කන හාල් ටික, පරිප්පු ටික, සැමන් ටික, තේකොළ ටික, සීනි ටික, අල ටික, ලූණු ටික ඕවැ මිල ගණන් මහ ගිනි ගණන් නැතුව සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යන්න රජ්‍ය සැලැස්මක් හදනවා මිල සැලැස්මක්. ඔන්න ඔතනින් හැම මිනිස්සයාටම බාණ්ඩ ටික ගන්න පුළුවන් විදිහටම තුන් වේලම කාලා ඉන්න පුළුවන් විදිහට බඩු මුට්ටු වල මිල අඩු කරලා හැකියාවක් තියෙනවා ඒ පරිසරය හදන්න. එකක් මිල සැලැස්ම. දෙක වැටුප් සැලැස්ම කියන්නේ විෂමතා අවම වෙන පරිදි වැටුප් සැලැස්ම සකස් කරන්න ඕනේ. සමහරලාට දැන් ආයතනයක් ගන්නකො. ඒ ආයතනයේ ළමයි අතුගාන 15ම මට්ටමේ කම්කරු රැකියාවක් කරන මිනිස්සෙට හම්බෙන පඩිය රුපියල් 12000යි 15000යි. හැබැයි ඉහළම නිලධාරීන් ඉන්නවා ලක්ෂ 5යි 10යි පඩි. පැහැදිලි? ඒතර අර මිනිස්සයාට ලක්ෂ 5ක් විතර 10ක් විතර පඩි හම් වෙනකොට අර මිනිස්සයාට රුපියල් 15000ක් 12000ක් විතර පඩියක් හම් වෙනකොට ඒක අසාධාරණයි. අසාධාරණයි කියන්නේ විෂමතා දිනවනේ. එතකොට අර මිනිස්සයත් කාලය ඇඳලා ඉන්නවම මේ මිනිස්සයත් කාලය ඇඳලා ඉන්න ඕනේ. මේ මිනිස්සයාට තියෙන වියදම් එක්ක බලනකොට ඒ මිනිස්සයාට තුන් වේල කාලේ ඉන්න පුළුවන් පරිසරයක් තියනවද? නැහැ. අන්න එතකොට මොකද කරන්නේ? අර විෂමතා ඒ දෙක අතරේ පරතරය අරයාගේ වැටුප් මට්ටම මහා ගොඩක් අඩු කරන්න ඕනේ. නමුත් මෙයාට හොඳ වැටුපක් මෙයාට ලැබෙන්න රුපියල් 12000 15000 නේ රුපියල් 25000ක විතර 30000ක විතර වැටුපක්වත් ලැබෙන විදිහට වැටුප් සැලැස්ම සකස් කරොත් අන්න අර හැම කුටුම්බයකම අවම ජීවන මට්ටම සහතික වෙලා තුන් වේලම කාලා යහපත් තත්වයකින් ඉන්න පුළුවන් පරිසරයක් රට ඇතුලේ නිර්මාණය වෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ කා සඳහා නිපදවනවාද කියන ගැටලුව විධානගත ආර්ථිකයක් සමාජවාදී ආර්ථිකයක් විසඳගන්නේ කොහොමද? එතකොට නිකම්ම අරකින් බිහි කරපු පන්ති ભેදය මොකද්ද? අරගොල්ලෝ මේ ප්‍රශ්නේ විසඳුවේ කොහොමද? වෙළඳපොළ ආර්ථිකයේ මේ දෙවෙනි අන්තිම ගැටලුව විසඳුවේ කොහොමද? ආදායම් ව්‍යාප්තිය මත සාධක ආදායම් වැඩි කුටුම්බ වලට වැඩිපුර භාණ්ඩ, සාධක ආදායම් අඩු κουටුම්බ වලට අඩුවෙන් භාණ්ඩ, සාධක ආදායම් නොමැති κουටුම්බ වලට භාණ්ඩ හම්බ වුණාද නැහැ. අන්තිමට අසාධාරණ පන්ති සහිත සමාජ ක්‍රමයක් බිහි වුණා. නමුත් මේක දැන් නැහැ. දැන් ඒක ඉවරයි. දැන් මේ විධානගත ආර්ථිකය මොකද කරන්නේ? අර අඩුපාඩු නැති කළා. වැටුප් සැලැස්මයි මිල සැලැස්මයි දාලා හැම කුටුම්බයකම ජීවන මට්ටම සාතික කරනවා. අවසානයේදී සාධාරණ පන්ති රහිත සමාජ ක්‍රමයක් බිහි වෙනවා. හරි. මෙන්න මිල සැලැස්ම වැටුප් සැලැස්ම සකස් කරයි. right අවසානයේදී ළමයි බලන්න අවසානයේදී සාධාරණ පන්ති රහිත සමාජ ක්‍රමයක් බිහි වේ. පැහැදිලි? සාධාරණ පන්ති රහිත සමාජ ක්‍රමයක් බිහි. මේ විධානගත ආර්ථිකය ඇතුලේ ළමයි මෙන්න මේ අවසානයේ සාධාරණ පන්ති ભેදයකින් තොර සමාජ ක්‍රමයක් බිහි කරලා දෙන එක තමයි ඒගොල්ලන්ගේ අරමුණ. පැහැදිලි? දැන් ඕක තමයි අපි කතා කරන
මධ්‍යගත සැලසුම් ක්‍රමය එහෙම නැත්නම් විධානගත ආර්ථිකයක් මූලික ආර්ථික ගැටලු තුන විසඳා ගන්න ආකාරය. එහෙනම් කියන්නේ එකපාරක් කුමක් කොපමණ නිපදවනවද කියන ගැටලුවට විසඳුම් ලබා දෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩියෙන් නිපදවන්න වැඩිපුර භාණ්ඩ සම්පත් වෙන් කරනවා. සුඛෝපභෝගී භාණ්ඩ අඩුවෙන් හදන්න අඩුවෙන් සම්පත් වෙන් කරනවා. පොදු හා සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත් තරම් නිපදවන්න සම්පත් වෙන් කරනවා. දෙක කෙසේ නිපදවනවද කියන ගැටලුව විසඳලා දෙන්නේ රටේ සියලු සම්පත් පූර්ණ සේවා නියුක්ත කළ හැකි රටට ගැළපෙන ශිල්ප ක්‍රමය තෝරගන්න. එතනදී කොච්චර පිරිවැය අධික වුණත් කොච්චර පාඩු වුණත් මිනිස්සුන්ට රස්සාවල් නැත්තම් ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය දාලා භාණ්ඩ හදන. අවසානයේ කා සඳහා නිපදවනවද කියන ගැටලුව විසඳන්නේ සෑම කුටුම්බයකම අවම ජීවන මට්ටම සහතික වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සෙවල මිල ගණන් අඩු මට්ටමක තියෙන මිල සැලැස්මකුයි විෂමතා අවම වන පරිදි වැටුප් සැලැස්මකුයි සකස් කරනවා. අවසානයේ සාධාරණ පන්ති රහිත සමාජ ක්‍රමයක් බිහි වෙනවා. හරියට අපි මේ නෝට් එකට සාකච්ඡා කරන්නේ. ළමයි දැන් එහෙනම් අපි එමු 35 වෙනි එපිසෝඩ් එක සාකච්ඡා කරන්න එන්න ටියුට් එකේ පිටුවන්ක එකට තියෙනවා මාතෘකාව මධ්‍යගත සැලසුම් ක්‍රමය. ආර්ථික ගැටලු විසඳීම සඳහා වෙළඳපොළ සමාජ ක්‍රමයක් මිලයන්ත්‍රණයේ හෙවත් වෙළඳපොළ ක්‍රමය භාවිතයට ගන්නා ලදී. වෙළඳපොළක සිටින සෑම නිෂ්පාදකයෙක්ම සෑම පාරිභෝගිකයෙක්ම ආර්ථික තීරණ ගැනීම වලට සම්බන්ධ වන බැවින් මේ විමධ්‍යගත තීරණ ගැනීමේ ක්‍රියාවලියක් ලෙස හඳුන්වනු ලැබේ. නමුත් මෙම ක්‍රමය සමාජවාදයේදී ප්‍රතික්ෂේප කරනු ලැබේ. ආර්ථික ගැටලු විසඳීම සඳහා වුන් යෝජනා කරන්නේ මධ්‍යගත සැලසුම් ක්‍රමයයි. පහත දැක්වෙන්නේ සැලසුම් ක්‍රමයේ ක්‍රියාත්මක වන ආකාරයයි. මම කියන්නේ මේක දේශපාලනික ව්‍යුහය කියලා. මෙතන ළමයි මහජනතාව උඩම ඉන්නවා. හරි. මේ උඩම ඉන්නේ ළමයි මහජනතාව. මේ තියෙන්නේ මේව ලකුණු කරන්න එපා. මම ඔයාලට පැහැදිලි කරගන්න අරගන්න. මෙන්න තියෙනවා මේ ඉන්නේ මහජනතාව. ඊට පස්සේ කොමියුනිස්ට් පක්ෂයේ ඉන්නවා ප්‍රධාන දේශපාලන පක්ෂය. ඊට පස්සේ මධ්‍යම කාරක සභාව ඉන්නවා. ළමයි එතන ඔය මධ්‍යම කාරක සභාව කියන තැන ඔයා එළියට අරගෙන මම chart එකෙත් පෙන්වන්නේ ළමයි මේ මධ්‍යම කාරක සභාව කියන්නේ කවුද? අවරු කියලා පාර්ලිමේන්තුව නැත්තම් මේකට ළමයි උතන ලියන්න මේක ඇතුලේ මධ්‍යම කාරක සභාව කියන එක එළියට අරගෙන මේකට ලියන්න ළමයි ආණ්ඩුව කියලා. මේකට අපිට ආණ්ඩුව කියලා කියන්නත් පුළුවන්. පැහැදිලිද? ආණ්ඩුව කියලා කියන්නත් පුළුවන්. මධ්‍යම කාරක සභාව කියන්නේ ආණ්ඩුව. ඊට පස්සේ ළමයි අංක 2 මධ්‍යගත සැලසුම් අධිකාරිය. මේ තියෙන්නේ මේ මධ්‍යගත සැලසුම් අධිකාරිය කියන එකට ළමයි අපි ඊතලයක් එළියට ගත්තොත් අපිට පුළුවන් මධ්‍යගත සැලසුම් අධිකාරිය කියන්නේ කාටද? මධ්‍යගත සැලසුම් අධිකාරිය කියන්නේ කාටද? මම බෝඩ් එකෙත් ලිව්වා. මෙන්න මෙතන එක ලිව්වොත් රවුම් කරලා වරහන් ඇතුලේ මූලික ආර්ථික ගැටලු විසඳා ගැනීමට සැලසුම් සකස් කරන මණ්ඩලය. මෙන්න මේ දෙක මේකේ දාන්න. මොකද ඔය chart එක print කරලා වාට දීලා තියෙන නිසා ඔක අර අතින් ලිවන වාට එහිම අර බෝඩ් එකේ තියපෙක ලියන්න තිබ්බ. මේ දෙක අඩුපාඩුවක් තියෙනවා. ওই දෙකේ ওই දෙක දාගන්න. ඊට පස්සේ ඇමති මණ්ඩලය ඒක යටතේ කාර්මික ඇමති යටතේ කාර්මික ව්‍යාපාර, කෘෂිකාර්මික ඇමති යටතේ කෘෂිකාර්මික ව්‍යාපාර මේකේ ඕනි තරම් ගන්න පුළුවන් ළම. අධ්‍යාපන ඇමති යටතේ රජයේ පාසල්, ඊට පස්සේ ඕනනම් අපිට සෞඛ්‍ය ඇමති යටතේ රෝහල් ඔහොම ගන්න පුළුවන්. මම මේ chart එකේ දෙකයි ගත්තේ. පැහැදිලි? right. එහෙනම් අපි එමු ළමයි ඔහොමම නෝට් එකට. එන්න පිටු අංක 2ට. විධානගත රටක් මූලික ආර්ථික ගැටලු විසඳා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රියාවලිය රූප සටහනේ දැක්වේ. විධානගත රටක සියලුම ජනතාව එකම පක්ෂයකට අයිති වේ. ඒ කොමියුනිස්ට් පක්ෂය ලෙස හඳුන්වනු ලබයි. පක්ෂයේ ඉහළම නායකත්ව මණ්ඩලය මධ්‍යම කාරක සභාව ලෙස හැඳින්වෙන අතර එය රට පාලනය කරනු ලබන්නේ ඔවුන් විසිනි. පැහැදිලි? රජය විසින් රටේ ආර්ථික කටයුතු මෙහෙයවීම සඳහා කවුද පාලනය කරන්නේ? මධ්‍යගත සැලසුම් අධිකාරිය කියලා ප්‍රබල ආයතනයක් රටේ ආර්ථික කටයුතු හසුරවන. හරියට නිකන් රටේ ආර්ථික අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය වගේ තමයි මධ්‍යගත සැලසුම් අධිකාරිය කියන එක. ආයතන ප්‍රබල රාජ්‍ය ආයතනයක් පිහිටවනු ලැබේ. මූලික ආර්ථික ගැටලු විසඳා ගැනීම සඳහා රටටම පොදු සැලැස්මක් මෙම ආයතනය විසින් සකස් කරනු ලැබේ. ඉන්පසු එම සැලසුම් රජයේ ඇමතිවරු විසින් ක්‍රියාවට නංවයි. කිසියම් විධානගත ආර්ථිකයක මධ්‍ය සැලසුම් අධිකාරිය කෘෂි භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ නිපදවීම සඳහා සම්පත් වෙන් කරන සැලැස්මක් සකස් කරන්නේ යයි සිතමු. නිපදවන කෘෂි භාණ්ඩ හා කාර්මික භාණ්ඩ ප්‍රමාණය, ඒවා නිපදවන ශිල්ප ක්‍රම මෙන්ම භාණ්ඩ බෙදා හරින ආකාරයද සැලසුමට ඇතුළත් වේ. කෘෂි නිෂ්පාදන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකාර්ම ඇමතිට බාර දෙනු ලැබේ. රටේ සියලුම කෘෂි ව්‍යාපාර ඔහු යටතේ පවතින අතර ඒවා මගින් සැලසුමට අනුව කෘෂි භාණ්ඩ නිපදවා බෙදා හරිනු ලැබේ. කාර්මික භාණ්ඩ නිෂ්පාදන සැලැස්ම කර්මාන්ත ඇමතිවරයාට පැවරේ. රටේ සියලුම කාර්මික ව්‍යාපාර ඔහු යටතේ පවතින අතර ඒවා මගින් සැලසුමට අනුව කාර්මික භාණ්ඩ නිපදවා බෙදා හරියි. now highlight කරන්න. රජයේ නියෝග මගින් සියලුම ආර්ථික කටයුතු ක්‍රියාත්මක කරනු ලැබේ. right?
ඒ අනුව ළමයි අපි බලමු මූලික ආර්ථික ගැටලු තුනක් තියෙනවා වෙළඳපොළ විධානගත ආර්ථිකයක. මොකද්ද? කුමක් කොපමණ නිපදවනවාද යන ආර්ථික ගැටලුව පළමු ආර්ථික ගැටලුව. මේකට කොහොමද විධානගත ආර්ථිකයක් විසඳුම් ලබා දෙන්නේ කියවන්න. සමාජයේ සතු හිඟ සම්පත් කවර භාණ්ඩ වර්ග අතරේ බෙදාවෙන් කරන්නේ දැයි යන පළමු ආර්ථික ගැටලුව සැලසුම් ක්‍රමය තුළ විසඳනු ලබන්නේ පොදු සුබ සාධනෙ. නැත්නම් ජීවන තත්ත්වයේ ඉහළ නැංවීමේ අරමුණෙනි. මේ නිසා මධ්‍යගත සැලසුම් අධිකාරිය තම නිෂ්පාදන සැලැස්ම තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි ප්‍රමාණයක් සඳහා සම්පත් වෙන් කරනු ලැබේ. සුඛෝපභෝගී භාණ්ඩ සඳහා අඩු අවධානයක් යොමු කරනු ලැබේ. ජාතික ආරක්ෂාව, ප්‍රදීපාගාර, පරිසර සංරක්ෂණය වැනි පොදු භාණ්ඩ සඳහාද අධ්‍යාපනයේ සෞඛ්‍ය වැනි සුබසාධන භාණ්ඩ සඳහාද ප්‍රමාණවත් සම්පත් වෙන් කිරීමක් සිදු කරනු ලැබේ. right ඔය තමයි පළවෙනි ගැටලුව. දෙක කෙසේ නිපදවනවාද යන දෙවෙනි ආර්ථික ගැටලුවට ලබා දෙන විසඳුම් මොන ආර්ථිකයේද? විධානගත ආර්ථිකය. කියවමු. නිපදවීමට සැලසුම් කළ භාණ්ඩ වර්ග නිපදවන ශිල්පීය ක්‍රමය කුමක්දයි මධ්‍යගත සැලසුම් මණ්ඩලය විසින්ම සැලසුම් මගින් තීරණය කරනු ලැබේ. අරමුණ වන්නේ සමාජයේ සතු නිෂ්පාදන සම්පත් පූර්ණ වශයෙන් සේවා නියුක්ත කිරීමයි. පූර්ණ සේවා නියුක්තිය. පොදු සම්පත් හිමිකම යටතේ ඇති භූමිය ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ මෙන්ම කුටුම්බ සතු ශ්‍රමය කාර්යක්ෂමව සේවා නියුක්ත කළ හැකි සැලැස්මක් නිර්මාණය කරනු ලැබේ. විධානගත සමාජ ක්‍රමයක වැදගත්ම සම්පත ලෙස සැලකෙන්නේ ශ්‍රමය පූර්ණ වශයෙන් සේවා නියුක්ත කිරීම පිළිබඳව ජනතාවගේ ආදායම් සහතික කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරනු ලැබේ. මෙම අරමුණ සපුරා ගැනීමට හැකි ආර්ථිකයට ගැළපෙන නිෂ්පාදන ශිල්පීය ක්‍රමයක් රජය මගින් තෝරා ගනු ලැබේ. රයිට්. එහෙනම් අපි බලමු අන්තිම තුන්වෙනි ආර්ථික ගැටලුව කා සඳහා නිපදවනවාද කියන ආර්ථික ගැටලුවට සැලසුම් ක්‍රමය ලබා දෙන විසඳුම. පැහැදිලි. රයිට්. එහෙනම් බලමු නිපදවන භාණ්ඩ වර්ග හා ප්‍රමාණ නිපදවන ශිල්පීය ක්‍රමයේ සැලසුම් මගින් තෝරාගත් ආකාරයටම මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් කුටුම්බ අතරේ භාණ්ඩ බෙදා හැරීම සඳහා සැලැස්මක් සකස් කරනු ලැබේ. මෙහිදී රජයේ අරමුණ වන්නේ මොකද්ද? සමාජ සාධාරණත්වයක් ඇතිවන ආකාරයට භාණ්ඩ බෙදා හැරීම. මේ සඳහා කුටුම්බ අතරේ විෂමතා අවම වන පරිදි භාණ්ඩ බෙදා හැරිය යුතුය. විෂමතා අවම කිරීම සඳහා රජයේ ක්‍රියාමාර්ග දෙකක් ගන්නවා. ළමයි මොකක්ද මේ ක්‍රියාමාර්ග දෙක කියන්නේ? එකක් කුටුම්බවල වැටුප් මට්ටම් වල විෂමතා අවම වන පරිදි සැලසුම් සකස් කිරීම. දෙක අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සේවාවල මිල අඩු මිලකට සැලසුම් කිරීම. ඒ කියන්නේ වැටුප් සැලැස්මයි මිල සැලැස්මයි. පැහැදිලි? රයිට්. එහෙනම් අපි බලමු ළමයි ඔහොමම මේ ආකාරයේ සැලසුම් කිරීමකින් සෑම කුටුම්බයකටම යහපත් ජීවන මට්ටමක් සහතික කිරීමටත් සාධාරණව භාණ්ඩ බෙදා හැරීමටත් රජයට හැකියාව පවතී. පන්ති රහිත සමාජ ක්‍රමයක් බිහි වේ. වෙළඳපොළ ක්‍රමය තුල සෑම පාර්ශවයක් තීරණ ගැනීමට සම්බන්ධ වන බැවින් මේ විමධ්‍යගත ක්‍රමයක් ලෙස හඳුන්වන විට රජය පමණක් තීරණ ගන්නා සැලසුම් ක්‍රමය මධ්‍යගත ක්‍රමයක් ලෙස හඳුන්වනු ලැබේ. නිපදවන සීමිත භාණ්ඩ ප්‍රමාණය කුටුම්බ අතරේ බෙදා හැරීම ආර්ථිකයක මීළඟ කාර්ය වේ. රටේ සාධක ආදායම් කුටුම්බ අතරේ ව්‍යාප්ත වී ඇති ආකාරය පදනම් කරගෙන භාණ්ඩ හා සේවා බෙදා දෙනු ලැබේ. වැඩි ආදායම් හිමි කුටුම්බ වලට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ලැබේ. අඩු ආදායම් හිමි කුටුම්බ වලට අඩු භාණ්ඩ ප්‍රමාණයක් ලැබේ. ආදායම් නොලැබෙන කුටුම්බ වලට භාණ්ඩ නොලැබේ. වෙළඳපොළ ආර්ථිකයක විවිධ කුටුම්බ සතු සාධක හිමිකම් විවිධ නිසා කුටුම්බ අතරේ විෂමතා සහිතව ආදායම් බෙදී යයි. මේ නිසා කුටුම්බ අතරේ විෂමතා ඇතිවන ආකාරයට භාණ්ඩ හා සේවා බෙදී යයි. සමාජය තුළ සමහර කුටුම්බ ධනවත් වේ, සමහර කුටුම්බ දිලිඳු වේ. සමාජ අසාධාරණතා ඇතිවන ආකාරයට වෙළඳපොළ ක්‍රමය මගින් කුටුම්බ අතරේ භාණ්ඩ බෙදා දෙයි. right. මධ්‍යගත සැලසුම් ක්‍රමයේදී සාධක මිල ගණන් මෙන්ම භාණ්ඩ හා සේවා මිල ගණන්ද රජයේ සැලසුම් මගින් තීරණය කරනු ලැබේ. මේ නිසා මිල යන්ත්‍රණය තුළ මිල මගින් ඉටු කරන කාර්යයන් සැලසුම් ක්‍රමයේදී රජය විසින් පවරගෙන තිබේ. සානුබල සැපෙන්නේ රජයේ විධාන මගිනි. තීරණ ගන්නේ මිල මත නොව සැලසුම් මගිනි. මේ නිසා මිලේ කාර්යභාරය ඊටාම සීමිත වේ. රුසියාව වැනි විධානගත රටවල මිල හරි ගිණුම් කරන උපකරණයක් වශයෙන් සහ සමහර අවස්ථාවලදී සලාක කිරීම. ඉතින් ළමයි ගොඩක් වෙලාවට ඒකෙදි කියන්නේ අපි ඔය සමාජවාදී ආර්ථිකයක මිල එකක් accounting යුනිට් එකක් විදිහට අපි පාවිච්චි කරන ගිණුම් කරන්නේදී අපි තමයි ගිණුම් කරන්නේ මිල තීරණය කරනවා. බඩු මුට්ටු වල මිල තීරණය කරද්දී පොත්පත් වල ආදායම් වියදම් සටහන් කරද්දී මිල පාවිච්චි කරනවා. ඒ කියන්නේ ගිණුම් කරන උපකරණය. සමහර අවස්ථාවලදී සලාක කිරීමේ මාධ්‍යයක් විදිහට පාවිච්චි කරනවා. ඇත්තටම විධානගත ආර්ථිකයක මිලෙහි ප්‍රධාන කාර්යයක් නැහැ. අර විලඳපොළ ආර්ථිකයක නම් තොරතුරු සැපීම, සානුබල සැපීම, සලාකණය කිරීම ගොඩක් තිබ්බනේ. මේකේ එහෙම නැහැ. කියමුකෝ එහෙනම්
වශයෙන් භාවිතයට ගන්නා ලදී. තොරතුරු ගිණුම්ගත කිරීම සඳහා මිල භාවිතා කරන ලදී. නිෂ්පාදන ආයතනවල තොග මිල ගණන් සහ වෙළඳපොලේ භාණ්ඩ අලෙවි කරන සිල්ලර මිල ගණන් වශයෙන් මිල ගණන් වර්ග දෙකකි. රයිට් ඒකත් මම හයිලයිට් කරන්නම් ඔහොමම මොනවද? තොග මිල ගණන් සහ අනික් එක මොකද්ද? සිල්ලර මිල ගණන්. ඔන්න මිල ගණන් දෙක. තොග මිල මගින් දැක්වෙන්නේ රජයේ ආයතනවල නිෂ්පාදන පිරිවැයයි. සිල්ලර පිටු අංක 4ට එන්න සිල්ලර මිල මගින් දැක්වෙන්නේ අලෙවි මිලයි. එය පාරිභෝගිකයින්ට භාණ්ඩ ලබා දෙන මිලයි. නිෂ්පාදන පිරිවැය පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා තොග මිල ගණන් ගිණුම්ගත කරන ලදී. අලෙවි ආදායම් පිළිබඳ තොරතුරු රැස් දැක්වීම සඳහා සිල්ලර මිල ගණන් ගිණුම්ගත කරන ලදී. මිල තොරතුරු ගිණුම්ගත කර තබා ගැනීමේ මාධ්‍යයක් ලෙස භාවිතයට ගන්නා ලදී. සමහර අවස්ථාවලදී භාණ්ඩ මිල ගණන් කුටුම්බ අතරේ භාණ්ඩ සලාකනය කිරීම සඳහා යොදා ගන්නා ලදී. මධ්‍යගත සැලසුම් අධිකාරිය භාණ්ඩවලට මිල නියම කිරීමේදී හිඟ හෝ අතිරික්ත ඇති නොවන මිලක් නියම කිරීමට උත්සාහ ගනී. නිෂ්පාදන ව්‍යවසායයන් විසින් නිපදවා තිබෙන්නේ මෝටර රථ 1000ක් පමණි. එකක් රුපියල් ලක්ෂ 10කට අලෙවි කරහොත් මෝටර රථ 2000ක් මිලදී ගැනීමට පාරිභෝගිකයන් ඉදිරිපත් වීම නිසා සෑම දෙදෙනෙකුටම මෝටර රථ ලබා දිය නොහැකි වේ. සෑම දිනෙකටම මෝටර රථ ලබා දිය නොහැකි වේ. එවිට සාර්ථකව භාණ්ඩ සලාක නොවේ. මේ නිසා රජයේ නිෂ්පාදන වියදමට ලක්ෂ 5ක බද්දක් එකතු කර මෝටර රථයක මිල ලක්ෂ 15කට නියම කරයි. එවිට මෝටර රථ මිලදී ගැනීමට ඉදිරිපත් වන්නේ පාරිභෝගිකින් 1000ක් පමණි. දැන් ඒ සෑම දිනෙකටම ප්‍රමාණවත් ලෙස මෝටර රථ ලබා දිය හැකිය. වඩා සාර්ථකව කුටුම්බ අතරේ භාණ්ඩ වෙදී යයි. භාණ්ඩ හිඟ හෝ අතිරික්ත ඇති නොවේ. මේ ආකාරයෙන් භාණ්ඩ සලාක කිරීම සඳහාද මධ්‍යගත සැලසුම් ක්‍රමයේදී සමහර අවස්ථාවලදී මිල භාවිතා කරන ලදී. පැහැදිලි? රයිට් එහෙනම් ඔය තමයි මිලේ විධානගත ආර්ථිකයකට අදාළව නෝට් එක. රයිට්. ළමයි දැන් අපි සූදානම් වෙන්නේ ටියුට් එකේ පිටු අංක 4ට එන්න. පිටු අංක 4 තියෙනවා ළමයි මේ කොටස අවසාන වෙනකොට අභ්‍යාස අංක 5. රයිට්. මෙන්න මේ අභ්‍යාස අංක 5 කෙටි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. මෙන්න මේක අපි සාකච්ඡා කරමු. දැන් මේ කොටසට අදාළ කෙටි ප්‍රශ්න ටික තියෙනවා. පැහැදිලි? රයිට්. එහෙනම් අපි බලමු ළමයි අභ්‍යාස අංක 5 තියෙනවා MCQ 8ක්. ඒ ටික සාකච්ඡා කරමු. මේ විධානගත ආර්ථික පද්ධති ගැන තියෙන ප්‍රශ්න ටිකක්. රයිට්. බලමු අංක 1. මධ්‍යගත සැලසුම් ආර්ථිකයක ළමයි මධ්‍යගත සැලසුම් ආර්ථිකයක් කියන්නේ එහෙනම් මොකද්ද? විධානගත ආර්ථිකයක් නේ. මධ්‍යගත සැලසුම් ආර්ථිකයක දක්නට ලැබෙන ලක්ෂණයක් නොවන්නේ. මොකද්ද ලක්ෂණයක් නොවන්නේ? සුබ සාධන තීරණ ගැනීම හරි. හිඟ සම්පත් රජයේ ව්‍යාපාර මගින් නිෂ්පාදනයට මෙහෙයවීම හරි. රජයේ ව්‍යාපාර හරහානේ රජයේ ව්‍යාපාරනේ තියෙන්නේ. රජයේ දේපල අයිතිය ඒකත් හරි. පොදු දේපල හිමිකම තරඟකාරී නොවන වෙළඳපොළ ස්වරූප තරඟකාරී වන වෙන්නේ ඒකාධිකාරී රාජ්‍ය ව්‍යාපාරනේ තියෙන්නේ නේ. ලාභ අරමුණෙන් තොර පෞද්ගලික ව්‍යාපාර. මතක තියාගන්න ළමයි මේ විධානගත ආර්ථික මධ්‍යගත සැලසුම් ආර්ථිකවල පෞද්ගලික අංශයේ ව්‍යාපාර තරඟකාරී වුණත් නොවුණත් එහෙම ව්‍යාපාර පෞද්ගලික අංශේව නැහැ. එහෙනම් උත්තරේ 1/5. බලමු දෙවෙනි ප්‍රශ්නේ. විධානගත රටක් මූලික ආර්ථික ගැටලු වලට විසඳුම් ලබා ගන්නේ කෙසේද? ළමයි මෙන්න මේවාට විසඳුම් ලැබෙන්නේ උත්තරේ රජයෙන් ලැබෙන නියෝග මගින්. රජයේ සැලසුම් මගින්. රජයේ සැලසුම් මගින්. මධ්‍යගත සැලසුම් අධිකාරී සැලසුම් මගින්. එහෙනම් දෙකට උත්තරේ 1. හරි. අනික් ඒවා ළමයි කියමු වෙළඳපොළ ක්‍රියාවලියක් මගින් ඒක වැරදි. ඒක වෙළඳපොළ ආර්ථිකයේ මිල යන්ත්‍රණය මගින් කියන එකත් වෙළඳපොළ ආර්ථිකයේ ත්‍රිවිධ හමුදාවල සහභාගීත්වයේ හමුදා පාලනයක් වගේ තිබ්බනම් එහෙම වෙන්න පුළුවන්. නිෂ්පාදන ආයතනවල හා පාරිභෝගිකයන්ගේ තීරණවල එකතුවෙන් වැරදි. ළම එහෙන උත්තරේ 2/1. 3 විධානගත මධ්‍යගත ආර්ථිකයක් විසින් කා සඳහා නිපදවනවාද යන ආර්ථික ගැටලුව විසඳා ගන්නු ලබන්නේ කෙසේද? ඒ කියන්නේ නිපදවපු භාණ්ඩ මිනිසුන්ට බෙදලා දෙන්නේ කොහොමද? අංගවනේ අත්‍යවශ්‍ය භාණ්ඩ හසවල මිල ගණන් අඩු මට්ටම තියෙන මිල සැලැස්මකුයි වැටුප් සැලැස්මකුයි දෙක හරහා භාණ්ඩ ටික කුටුම්බ අතර සාධාරණව බෙදා හරිනවා. සමානව බෙදා හැරීම කිව්වොත් වැරදි. සමානව බෙදන්නේ නැහැ. සාධාරණවයි බෙදන්නේ. එහෙනම් උත්තරේ 1 කුටුම්බවල වැටුප් හා භාණ්ඩවල මිල ගණන් සැලසුමකට අනුව තීරණය කිරීමෙන්. 2 එහෙනම් පළවෙනි 3ට උත්තරේ 1. 2 ආදායම් ව්‍යාප්තිය අනුව බෙදා හැරීමෙන් වැරදි. මොකද ඒක වෙළඳපොළ ආර්ථිකයක වෙන දෙයක්. දුප්පත් කුටුම්බ වලට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ලැබෙන පරිදි බෙදා හැරීමෙන් ඒකත් වැරදි. ඒක අසාධාරණව බෙදනවා කියන එකයි එන්න ඕනි උත්තරේ. රයිට් ඒක වැරදි. සෑම කුටුම්බයකටම සමාන භාණ්ඩ ප්‍රමාණයක් ලබා දීමෙන් වැරදි. සමාන භාණ්ඩ ප්‍රමාණයක් නෙමෙයි සාධාරණව භාණ්ඩ බෙදෙන්නයි ඕනේ.
රජතුමාගේ අභිමතය පරිදි බෙදා දීමෙන් එකත් වැරදි. පැහැදිලි. රයිට්. එහෙනම් එන්න බලන්න ඕමම කියවෙන ප්‍රශ්නේද 4 වෙනි එක. මධ්‍ය සැලසුම් ආර්ථිකයක සානුබල සැපෙන්නේ. මධ්‍ය සැලසුම් ආර්ථිකයක සානුබල සැපෙන්නේ. ඒ කියන්නේ විධානගත ආර්ථිකයක සානුබල, ද්‍රව්‍යාත්මක සානුබල, අධිකාරී බලය මත පදනම් වන සානුබල, සදාචාරාත්මක බැඳීම් මත පදනම් වන. ද්‍රව්‍යාත්මක සානුබල තියෙන ළමයි මොනවා වගේද? වෙළඳපළ ආර්ථිකයක. සදාචාරාත්මක බැඳීම් මත පදනම් වන සානුබල තියෙන ළමයි ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික ආර්ථිකය. පැහැදිලි? එහෙනම් අධිකාරී බලය මත පදනම් වන සානුබල තමයි මොකේ තියෙන්නේද? රාජ්‍ය නියෝග, මේ රාජ්‍ය සැලසුම්, ඒවනේ මේ තියෙන්නේ. ඒව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ විධානගත ආර්ථිකයේ තියෙන්නේ බලය මත පදනම් වන සානුබල. අධිකාරී බලය මත පදනම් වන සානුබල. එහෙනම් මිල මගිනි වැරදි, ලාභ මගිනි වැරදි. එහෙනම් උත්තර රාජ්‍ය නියෝග මගිනි. 4ට උත්තරේ 3. සම්ප්‍රදායන් මගිනි, මිල හා ලාභ මගිනි ඒවත් වැරදි. එහෙනම් 4ට උත්තරේ 3. 5. මධ්‍ය සැලසුම් ආර්ථිකයක් නිපදවන්නේ සාන මොනවද අපි අර වර්ගීකරණය කිව්වේ? අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩියෙන් හදනවා, සුඛෝපභෝගී භාණ්ඩ අඩුවෙන් හදනවා, පොදු හා සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත් තරම් හදනවා. ගැළපෙන උත්තරයක් තියෙද? එක වැරදි. වැඩියෙන් සුඛෝපභෝගී භාණ්ඩ කියන එක වැරදි. වැඩිපුර පරිභෝජන භාණ්ඩ කියන්නේ ඇත්තටම අත්‍යවශ්‍ය භාණ්ඩ තමයි පරිභෝජන භාණ්ඩ ගන්න. නේ? අත්‍යවශ්‍ය භාණ්ඩම තමයි නේ. එහෙනම් මෙතන උත්තරේ ගන්න වෙන්නේ වැඩියෙන් පරිභෝජන භාණ්ඩයි කියන එක. එහෙනම් 5ට උත්තරේ 2. වැඩියෙන් සුබ සාධන භාණ්ඩයි කියන එක වැරදි. සුබ සාධන භාණ්ඩ වැඩියෙන් හදනවා කියන එක වැරදි. ප්‍රමාණවත් තරම් තමයි සුබ සාධන භාණ්ඩ නිපදවන්නේ. පැහැදිලිද? right. වැඩියෙන් ආරක්ෂක භාණ්ඩයි වැරදි. වැඩියෙන් ආහාර පානයි වැරදි. පැහැදිලි? එහෙනම් උත්තරේ 5ට 2. 6. පසුගිය විභාග ප්‍රශ්නයක් 2019 නිව් සිලබස් එකේ ආපු එකක්. පහත සඳහන් දෑ අතරින් විධාන ආර්ථික පද්ධතියක කැපිපෙනෙන ලක්ෂණයක් වන්නේ කවරක්ද? විධානගත ආර්ථිකයක ළමයි මොකද්ද කැපිපෙනෙන ලක්ෂණය? මධ්‍යගත සැලසුම්කරණය. මධ්‍යගත සැලසුම්කරණය. එහෙනම් 6ට උත්තරේ 3. පැහැදිලි? එක ප්‍රාග්ධනය පිළිබඳ පෞද්ගලික හිමිකම ඒක තියෙන වෙළඳපොළ ආර්ථිකයේ. වෙළඳපොළ මත දැඩිව රඳා පැවතීම ඒකත් තියෙන වෙළඳපොළ ආර්ථිකයක. 4 වෙළඳපොළ බලය සංකේන්ද්‍රණය වීම ඒකත් වැරදි. ස්වාර්ථයෙන් පදනම් කොට තීරණ ගැනීම ඒකත් වැරදි. ඒ සියල්ල ළමයි වෙළඳපොළ ආර්ථිකය ගැන කියන්නේ. එහෙනම් මධ්‍යගත ආර්ථිකයක විධාන ආර්ථිකයක ඉන්නේ මධ්‍යගත සැලසුම් කර. 7ත් පසුගිය විභාග ප්‍රශ්නයක් බලමු ළමයි. ඒක 2018 A level ප්‍රශ්නයක් බලමු. පහත සඳහන් දෑ අතරින් මනාව ක්‍රියාත්මක වන ධනේශ්වර ආර්ථිකයක් සඳහා අවශ්‍ය වන්නා උත් විධාන ආර්ථිකයක් සඳහා පහත අවශ්‍ය නොවන්නා උත් කරුණ කවරේ? ඒ කියන්නේ ළමයි ධනවාදී ආර්ථිකයකට කරුණක් අවශ්‍ය වෙන විධානගත ආර්ථිකයකට අවශ්‍ය නොවන. ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථිකයක අවශ්‍ය වන විධානගත ආර්ථිකයට අවශ්‍ය නොවන කරුණ. එහෙනම් ඇත්තම කතාව ධනවාදී ආර්ථිකයක ඇතුළත් වෙන කරුණක් අහන්නේ නේ. වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණයක් අහන්නේ. බලමු. මධ්‍යගත තීරණ ගැනීම වැරදි. ඒක විධානගත ආර්ථිකයක සම්පත් හිඟකම හැම කියන්න බෑරේටම හැම එකටම පොදුයි. ඒකාධිකාරී ආයතන තියෙන්නේ විධානගත ආර්ථිකයක. දේපල හිමිකම සුරැකීම ඒක තමයි ළමයි ගන්න වෙන උත්තරේ. මොකද දේපල හිමිකම ආරක්ෂා කරන්නේ පෞද්ගලික දේපල හිමිකම යටතේ මොන ආර්ථිකයකද? වෙළඳපොළ ආර්ථිකයක. ධන බාහිරතා වැරදි. එහෙනම් 2018 A level ප්‍රශ්නේ 7 වෙනි MCQ එකට උත්තරේ 4. එහෙනම් අන්තිම MCQ ප්‍රශ්නේ 8 වෙනි එක. ආර්ථිකය තුල ආණ්ඩුවේ සහභාගීත්වය වඩාත් ප්‍රබල ලෙස දක්නට ලැබෙන. ළමයි ආණ්ඩුවේ සහභාගීත්වය වඩාත් ප්‍රබලව දක්නට ලැබෙනවා කියන්නේ ළමයි රජයේ ආණ්ඩුවේ සහභාගීත්වය වඩාත් ප්‍රබල ලෙස දක්නට ලැබෙන්නේ. ඒ කියන්නේ රජයේ මැදිහත් වීම වැඩිපුර තියෙන මොන ආර්ථිකයද? 2015 MCQ ප්‍රශ්නයක්. ළමයි වෙළඳපොළ ආර්ථිකයක වෙන්න බෑ. ඒකේ ළමයි රජයේ සහභාගීත්වය අඩුයිනේ. ආණ්ඩුවේ සහභාගීත්වය අඩුයිනේ. එහෙනම් උත්තරේ විධානගත ආර්ථිකයක 8ට උත්තරේ ළමයි 2. පැහැදිලිද? මොකද විධානගත සමාජවාදී ආර්ථිකයක තමයි ආණ්ඩුවේ සහභාගීත්වය ප්‍රබලව තියෙන්නේ. මිශ්‍ර ආර්ථිකයක ළමයි විධානගත ආර්ථිකයක් තරම් රජයේ මැදිහත් වෙන්නේ නැහැ. සමාජ වෙළඳපොළ ආර්ථිකයක සාම්ප්‍රදායික උත්තරේ එන්නේ නැහැ. එහෙනම් 8ට උත්තරේ 2. පැහැදිලිද? MCQ ප්‍රශ්න ටික සේරම අවසానයි. අන්තිම 6 වෙනි පිටුවේ තියෙනවා ළමයි මිල යන්ත්‍රණය සහ මධ්‍යගත සැලසුම් ක්‍රමය දෙක සැසඳීමකට ලක් කරලා තියෙනවා. ඒක කෙටියෙන් සැසඳීමක් කරලා තියෙන්නේ. කුමක් කොප්මන් නිපදනවාද කියන ගැටලුව, කෙසේ නිපදනවාද කියන ගැටලුව, කාසඳහා නිපදනවාද කියන ගැටලුව, ගැටලු තුන මිල යන්ත්‍රණය කොහොමද විසඳගන්නේ, මධ්‍යගත සැලසුම් ක්‍රමය කොහොමද විසඳගන්නේ.
අන්න ඒක තමයි පැහැදිලිව දක්වලා තියෙන්නේ. හරි. ඒකේ සම්පූර්ණ ෂෝට් නෝට් එකක් වගේ එකක් තියෙන්නේ මේ කොටස් දෙකට අදාළව. පැහැදිලි? right ළමයි එන්න 6 වෙනි පිටුවට අපි මෙතන මිල යන්ත්‍රණය සහ මධ්‍යගත සැලසුම් ක්‍රමයේ සැසඳීමකට ලක් කරලා තියෙනවා. බලමු අපි මෙතන මම highlight කරගන්නම් මුලින් මූලික ආර්ථික ප්‍රශ්න කුමක් කොපමණ නිපදවනවාද මේ පැත්තේ තියෙනවා කෙසේ නිපදවනවාද 3 කා සඳහා නිපදවනවාද. right එහෙනම් අපි බලමු මේක ෂෝට් නෝට් එකක් විදිහට මගේ තියලා තියෙන්නේ. ඒක මිල යන්ත්‍රණයේ මේ මධ්‍යගත සැලසුම් ක්‍රමය. right එහෙනම් බලමු ළමයි අපි අංක 1. right අංක 1 කුමක් කොපමණ නිපදවනවාද කියන පළමු ආර්ථික ගැටලුවට මොන ආර්ථිකයේද? මිල යන්ත්‍රණය කොහොමද විසඳුම් ලබා දෙන්නේ? ව්‍යාපාර ආයතන විසින් භාණ්ඩ හා සේවා වෙළඳපොලේ මිල ගණන් අනුව ගන්නා තීරණ මගින් මෙම ගැටලුව විසඳා ගනී. පැහැදිලිද? right ඒ අනුව මිල වැඩි භාණ්ඩ සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක්, 2 මිල අඩු භාණ්ඩ සඳහා අඩු සම්පත් ප්‍රමාණයක්, මිලක් නොමැති භාණ්ඩ නිෂ්පාදනය කරන්න සම්පත් වෙන් කරයමක් කරනවද? වෙන් නොකරයි. පැහැදිලිද? right වෙන්. right ඊළඟට ඒ ප්‍රශ්නේම විසඳ ගන්න ළමයි මධ්‍යගත සැලසුම් ක්‍රමය කොහොමද? සෑම කුටුම්බයකම අවම ජීවන මට්ටම පවත්වාගෙන යා හැකි පරිදි මේගොල්ලෝ සැලසුම් දෙකක් හදනවා. මොනවද ළමයි? මොනවද මේ සැලසුම් දෙක? අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වැඩිපුර නිපදවන්න වැඩිපුර සම්පත් වෙන් කරනවා 3. ඒ කියන්නේ මෙයාගේ සැලැස්ම. එකක් අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩිපුර හදන්න වැඩිපුර සම්පත් වෙන් කරනවා. 2 සුඛෝපභෝගී භාණ්ඩ අඩුවෙන් හදන්න අඩුවෙන් සම්පත් වෙන් කරනවා. අර වෙළඳපළ ආර්ථිකයක මිල යන්ත්‍රණය හදපු නැති අඩුපාඩු වෙච්ච දේ පොදු හා සුබ සාධන භාණ්ඩ ඇතිතරම් ප්‍රමාණවත් තරම් හදන්න සම්පත් වෙන් කරනවා. එහෙනම් වෙළඳපළ යන්ත්‍රණයේ තිබ්බ අඩුපාඩු මධ්‍යගත සැලසුම් ක්‍රමයේ හදනවා. අසාධාරණ ක්‍රමයේ සාධාරණ කරනවා. right කෙසේ නිපදවනවද කියන දෙවෙනි ආර්ථික ගැටලුව විසඳන විදිහ බලමු. මිල යන්ත්‍රණයේ ව්‍යාපාර ආයතන විසින් නිෂ්පාදන සාධක වෙළඳපොලේ මිල ගණන් අනුව ගන්නා තීරණ මගින් මෙම ගැටලුව විසඳා ගනී. ඒ අනුව එක සාධක වෙළඳපොලේ ශ්‍රමයේ මිල අඩුයි නම් ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමයේ මගින්ද ඒ වගේම සාධක වෙළඳපොලේ ප්‍රාග්ධනයේ මිල අඩුයි නම් ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමයේ මගින්ද භාණ්ඩ නිපදවයි. අපි අනිත් පැත්තට ගියොත් ළමයි මේගොල්ලෝ අඩු වියදම් ශිල්ප ක්‍රමයේ මේගොල්ලෝ ලාභය ගැන හිතන්නේ. නමුත් අරගොල්ලෝ එහෙම නෙමෙයි ළමයි මධ්‍යගත සැලසුම් ක්‍රමයේ රටේ සියලු සම්පත් පූර්ණ සේවා නියුක්ත කළ හැකි රටට ගැලපෙන ශිල්ප ක්‍රමය අනුගමනය කරනවා. ඊට ඒ වගේම අපි කාසදාහ නිපදවනවාද කියන අවසාන ආර්ථික ගැටලුව විසඳගත්තොත් මේක සාධක ආදායම් ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය පදනම් කරගෙන තමයි වෙළඳපළ ආර්ථිකයක මිල යන්ත්‍රණය විසඳෙන්නේ. යනු සාධක ආදායම් වැඩි කුටුම්බ වලට වැඩි භාණ්ඩ ප්‍රමාණයක්, සාධක ආදායම් අඩු κουටුම්බ වලට අඩු භාණ්ඩ ප්‍රමාණයක් සහ සාධක ආදායම් නොමැති කුටුම්බ වලට භාණ්ඩ හා සේවා හිමි වෙනවද? නෑ. පැහැදිලි. ඔය අවසානයේ අසාධාරණ පන්ති සහිත සමාජ ක්‍රමයක් බිහි වෙන එක අන්තිම නරකයි. මෙන්න බලන්න ඒකම වෙනම ගන්නම් අවසානයේදී අසාධාරණ පන්ති සහිත සමාජ ක්‍රමයක් බිහි වෙනවා. නමුත් අපි ගියොත් එහෙම ළමයි අනිත් පැත්තට සමාජවාදී විධානගත ආර්ථිකයක් සෑම කුටුම්බයකම අවම ජීවන මට්ටම සහතික කළ හැකි වන පරිදි සැලසුම් දෙකක් ක්‍රියාත්මක වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු මට්ටමකට පවත්වාගෙන යා හැකි මිල සැලැස්මකුයි 2 ඒ වගේම දෙවෙනි එක විෂමතා අවම වන පරිදි වැටුප් සැලැස්මකුයි සකස් කරනවා. මිල සැලැස්මයි වැටුප් සැලැස්ම මේ දෙකෙන් මේගොල්ලෝ සාධාරණත්වයක් ඇති කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේකේ අවසානයේදී සාධාරණ පන්ති රහිත සමාජ ක්‍රමයක් බිහි වෙනවා. පැහැදිලි? ඒකෙන් අපි අවසන් කරනවා. එහෙනම් මේ කෙටි සටහනින් මේ chart එකෙන් 35 වෙනි එපිසෝඩ් එක.